එහෙනම් ආයිබෝවන් දරුවනි, ඔන්න අද අපි 9 වන ශ්‍රේණියට මගේ දෙවෙනි දේශනය. පළවෙනි දේශනය අහලා මට ගොඩාක් ගුරු භවතුන් දෙමව්පියන් කතා කළා. ඉතින් මට පෙනුණා මම හිතුවටත් වඩා මේ 9 සිංහල පාඩම දරුවන්ට මේක බලපාපු විදිය ගැන මට සාක්ෂි මදි. මොකද ඒගොල්ලෝ සජීවීව හම්බ වෙන දාක තමයි මට ඒගොල්ලන්ගේ ප්‍රතිචාර අසා දැනගන්නට පුළුවන්. ඒත් මේ දෙමව්පියොත් ගුරු මෑණිවරු පියවරුනොත් මට දක්වපු කතාබහ අදහස් සුදහස් වලින් මට පෙනුනේ මේ ඒ ගොඩාක් අය මගේ Facebook එකට සඳහන් කරලා තිබුණෙත් මේක මීට කලින් පටන් ගත්තේ නැත්තේ ඇයි? කොහොම හරි හැමදේම වෙන්නේ වෙලාවටනේ. මොකද මම මේ සරසවි ආයතනයේට පෙරදිනේ ඇතුළු වුණෙත් හිතාමතා නෙවෙයි අහම්බෙන්. මොකද මේ වැඩ කටයුතු සංවිධානය කරන අපේ ගිහාන් මගේ ආදි ශිෂ්‍යෙක් උපාධිධරයෙක්. ඉතින් ඔහු මගේ කැමැත්ත අකමැත්ත නොයුමසාම මාව මේ කොරෝනා කියන එක්තරා අන්දමක අර අවුරුද්දට එනවනේ නොනගතයක්. ඉතින් මේ නොනගත කාලයක් තමයි අපි කාටත් උදා වෙලා තියෙන්නේ. ඒ හින්දා මම මේ ඇරයුම බාරගත්තා. මට හිතෙනවා මේක මීට කලින් ඉඳලා 9 දරුවන්ට සාකච්ඡා කර හිටියා නම් කොච්චර හොඳද කියලා. මම මේ පළවෙනි පාඩමේ තිබුණෙත් බොහොම හොඳ මාතෘකාවක්. ඒ තමයි ජනකතාවක් පාදක කරගෙනයි ලිපිය පළ වුණේ. ඒකට පාදක වුණේ ශ්‍රී පාදය වැන්ද වූ හැටි. එතකොට ශ්‍රී පාදය වැන්ද වූ හැටි කියන එක අනික පෞද්ගලිකව මටත් ඒකේ පොඩි බලපෑමක් තිබුණා. ඒ කතාව පටන් ගන්නෙ මගේ තාත්තගේ ගම් පළාතේ. බිබිලේ මල්ලැහැව කියන ගම ඊට යාබද කොටසර කියන අපේ අති විශිෂ්ට මහාචාර්යවරයෙක් ජීවත් වෙච්ච ගම් පළාත. මහාචාර්ය සේනක බිබිලේ. ඒ පළාත තමයි පාදක වෙලා තියෙන්නේ කතාවට. මේක ඇත්තටම වෙච්ච එකක්ද මේක බොරුවට වෙච්ච එකක්ද කියන එක අපිට හොයන්න ඕන නෑ. මේ කතාව තුළ තිබුණේ එක අම්මෙක් දරුවෝ 3 දෙනාගෙන් ඉල්ලුවා මට සිරීපාදේ වඳින්න යන්න ඕන. වැඩිමහල් දරුවෝ දෙන්න කිව්වා ඒක කරන්න බෑ අම්මේ, මොකද අම්මා වයසයි. එදා අයියලා දෙන්න අම්මා ගැන ආදරෙන් තමයි බෑ කිව්වේ. පොඩි පුතා අල්ලගත්තු මහලු අම්මා කිව්වා පුතේ මට මේ දේපල වැඩක් නැහැ. ඒ ඔක්කොම මං ඔයාගේ නමට ලියනවා. ඔයා කොහොම හරි මාව සිරීපාදේ වන්දවන්න එක්කරගෙන යන්න ඕන. දරුවා කල්පනා කරනවා අම්මට සිරීපාදේ පෙන්වන්න ඕන. මෙයා කල්පනා කරලා අයියලා දෙන්නට හොරෙන් මෙයා එනවා ඔය බිබිල පළාතේ ඉඳලා බදුල්ල ප්‍රදේශෙට. ඊට පස්සේ බදුල්ල ප්‍රදේශෙන් රාවණා ඇල්ල කියන පැත්තට කටුලැහැබ් අතරින් රිංගගෙන එනවා. පාරවල් තිබුණේ නෑ ඒ කාලේ. එතන පොඩි කන්දක් තියෙනවා දකිනවා මේ 3 වෙනි දරුවා. ඊට පස්සේ පඩිපෙළ නැගගෙන උඩට ගිහිල්ලා මේ 3 වෙනි දරුවා තැනක් නියම කරගෙන එතන තෝරගන්නවා සිරීපාදයක් අලුතෙන් හදන්න. ඊට පස්සේ දෙපැත්තේ කඩ හදලා සමන් දේවාලෙකුත් හරි ගස්සලා මේ අම්මා එක්කරගෙන එනවා බදුල්ල හරහා මල්ලැහැව කොට
සර පලාතේ ඉඳලා සිරිපාදේ වන්දවන. බඩු මුට්ටුත් සියලු දේත් දැසි දස්සුත් පිරිවරාගෙන. ඊට පස්සේ කන්ද මුදුනට නැගලා මේ ව්‍යාජ සිරිපතුල අම්මට පෙන්නන. අම්මට සතුට ඉවස ගන්න බෑ. අම්ම දන්නේ නෑනේ මේක බොරු සිරිපතුලක් කියලා. ඉතින් කන්ද මුදුනට ගිහිල්ලා සිරිපතුල වැඳලා මේ අම්මා පල්ලම් බහිනවා. සාමාන්‍යයෙන් මේ කතාවේ නොතිබුණත් අපේ සිරිපාද සංස්කෘතියේ තිබුණා ඊට අයිති වචන විශාල ප්‍රමාණයක්. එතකොට මේ අම්මා කෝඩුකාරයෙක්. එතකොට මේ කෝඩුකාරයා ඉස්සර පළවෙනි වතාවට සිරිපාදේ නැග්ගම ඒ නැග්ග පුද්ගලයාගේ යටිපතුල උණු උණු කැවුම් වලින් තවනවා. මොකද මගේ ගම් පළාතත් බදුල්ල මම සියසින් දැකලා තියෙනවා අපේ ගෙට උඩා හිටපු අත්තම්මා සිරිපාදේ ගිහිල්ලා ආවම එක ආච්චි අම්ම කෙනෙක් කැවුම් තාච්චියේ බදින අතර බදින කැවුම කොණ්ඩෙන් අරගෙන අර අම්මගේ යටිපතුල් තැව්වා. ඉතින් ඒ වගේ මේ අම්මා යටිපතුල් තවපු කතන්දරේ මේකේ නෑ. කලක් ගියාම අම්මට පොඩි දුකක් තියෙනවා. මොකද හේතුව ඉඩම් ටික ඔක්කොම ලිව්වේ පොඩි පුතාට. ඒත් ඉතින් ලොකු පුතු දෙන්නටත් ඉඩමක් දෙන්න එපැයි. ඒ වුණාට දැනට යාට ඉඩමක් දීලා නැහැ. ඒ හින්දා මෙයා දුකෙන් ඉන්නවා. එක පුතෙකුට මම වැඩියෙන් සැලකුවා කියලා. පොඩි පුතා ඇවිල්ලා අම්මට කියන අම්මේ දැන් අම්මා ওই දුකෙන් ඉන්නේ අයියලා දෙන්නට මොකුත් නැහැ කියලා නේද? අම්මේ මං අයියලා දෙන්නටත් ආදරෙයි අම්මට වගේ. මම ඒ ගත්තු දේපල මම තනියෙන් තියාගන්නේ නැහැ. මං ඒක තුනට බෙදනවා. මට කොටසක් තියාගෙන අර දෙන්නට මං ඒ කොටස් දෙක දෙනවා අම්මේ. එතකොටයි අම්මට ඉහේ මලක් පිපුණා වගේ සතුටක් දැනුනේ. ඔය මං කිව්ව නේද ඉහේ මලක් පිපුණා කියලා. ආන් ඒකට කියන්නේ පුතේ රෝඩියක් කියලා. රෝඩි කියන්නේ ඒක ඒ විදියට වෙන්නේ නැහැ. කාගේවත් පුතේ ඔළුව වල මල් පිපෙනවද? ඉහේ මලක් පිපුණා කියන්නේ රෝඩියක්. ඒ රෝඩියේ තේරුම ඒ අම්මට සතුටක් ඇති වුණා කියන එක. ඒක කියන්න පුළුවන් ලස්සන රසවත් යෙදුම තමයි ඉහේ මලක් පිපුණා. අන්තිමට අම්මා මිය යන්නේ තමාගේ පුංචි පුතා සිරිපාදේ වැන්දෙව්වා විතරක් නෙවෙයි. සිරිපාදේ වන්දවලා පින් දුන්නා විතරකුත් නෙවෙයි. ලොකු සහෝදරයෝ දෙන්නට උරුම වෙන්න තිබුණු ඉඩම් කඩම් ටිකත් ඒ දෙන්නට දුන්නා. අර ඉඩම් කඩම් කිව්වේ මං ඔන්න පුතේ යුගල පදයක්. ඉඩම් කඩම්. දැන් මේ හැදෙන්නේ වචනේ නම් ඉඩ කඩ කියන වචනේ. ඒ ගම්මු හදාගන්න වචන ඉඩම් කඩම්. ඔය විදියට මේ අම්මව මහත් සතුටටපත් කළා මේ බිබිලේ කොටසර පලාත හිටපු පුංචි පුතයි තමන්ගේ සහෝදරයන්ට ඉඩම් ටික දීලා අම්මගේ ඉහේ මලකුත් පුබුදවලා. දැන් මේවට කියන්නේ ජනශ්‍රුති. පුතාලා සිංහල සංස්කෘතිය හදාරනකොට පුංචි ඔබ මේ ජන සංස්කෘතිය තේරුම් ගන්න ඕන. ඉතිහාසයේ සිද්ධ වුණාද සිද්ධ වුණේ නැද්ද කියන එකටත් වඩා මේ ගැමි වහරේන දේවල් හරි ප්‍රබලයි. ඔබ තා ටිකක් ලොකු වෙනකොට දරුවනේ
ඔබට අහන්න ලැබෙනවා රාවණා රජ්ජුරුව ගැන. රාවණා රජ්ජුරුව ගැන වංශ කතාවල මුකුත් සඳහනක් නැහැ. ඒ වුණාට ජනවහරේ කොච්චර ප්‍රබල විදියට මේ රාවණා ගැන කතන්දර තියනවද කිව්වොත් සීතා එළිය, රාවණා ඇල්ල, සීතා කොටුව, ඔය විදියට වාරියපොළ ඕනෑ තරම් සිද්ධි ප්‍රදේශ අපි වෙන් කළා ඉවරයි රාවණා රජුරවන්න. ඒ කටකතාවේ බලය ඒ විතරක් නෙමෙයි, මේ කතාපුවත් සහිත ජාතක කතාත් ජාතක පොතේ තියෙනවා. හැබැයි වංශ කතාවල නැහැ. ඉතින් ඔබ ලොකු වෙනකොට ඉගෙන ගන්නවා අපේ රටේ ඉතිහාසය පුපුරවා යන අමුතු කතන්දර ගොඩක් මේ කටවහරේ එනවා. මං එදත් ඔබට කියලා දුන්න කටවහරේ කතන්දර ගැන මේ විෂය නිර්දේශයේ කෙටි අකුරු වලින් දක්වලා තියෙනවා මේ જાතියේ ප්‍රස්තාව පිරුළු. ඕනම ප්‍රස්තාව පිරුලක් හැදෙන්නේ බොහෝ විට ඇත්තක් එක්ක. දැන් අපි ගත්තනේ මේ සිරීපාදේ වැන්ද වූ හැටි කියලා. ඉතින් ඒක ප්‍රස්තාව පිරුලක්. ඒ ප්‍රස්තාව තමයි මේ ඔබේ පොතේ දාලා තියෙන්නේ. ඒ ප්‍රස්තාවෙන් හැදිච්ච පිරුල තමයි ආච්චි අම්මව සිරීපාදේ වැන්ද වූ හැටි. අර පරංගියා කෝට්ටේ ගියා වගේ. ආන් එහෙම සිද්ධි පදනම් කරගෙන, ඒ කියන්නේ ප්‍රස්තාව කියන්නේ සිද්ධිය, පිරුල කියලා කියන්නේ ඒ ප්‍රස්තාවෙන් ගොඩ ගන්නා අපට ඉතිරි වෙන වැකිය. දැන් මම එදා කිව්වා අඩහ කෑම දහස් වටි, නිදි මැරුවා දහස් වටි, ඇවිද්ද පය දහස් වටි, ඉවසු බලේ දහස් වටි. මට පේනවා පුංචි දරුවෝ මේ කවිය දැනටම කටපාඩම් කරගෙන හමාරයි. දැන් ඒගොල්ලෝ දන්නවා මේ කොයි පයද වටින්නේ. මේ නිකම්ම කකුල නෙවෙයි. දැන් සමහරුන්ගේ ජනවහරේ තියෙනවා ඇවිද්ද පය දහස් වටි, ගෙයි සිටි පය බලු නොවටි කියලා. ඒක මේ රස්තිය අධිකාරයන්ගේ යෙදුමක්. මොකද ඇවිද්ද පය දහස් වටි කියන එකයි ගෙයි සිටි බය බලු නොවටි කියන එකයි වැරදි. කවුරු හරි ගෙදරටම වෙලා ඉන්නවා නම් ඒ කකුල බලු නොවටි කියන්න බෑ. ඇයි ඔහුට ගේ අස්සේ නම් ලියන්න පුළුවන් පොත්පත්. දැන් බොහෝ අය පොත්පත් ලියලා තියෙන්නේ ගේ අස්සේ දා. එහෙනම් මේ ඇවිදින එකම වැදගත් නෑ. හාමුදුරුවරුන්ගේ පාදයේ පූජ්‍ය පාද කියලා මං එදා කිව්වා. ඒ ලෝසත වෙනුවෙන් බුදුහාමුදුරුවෝ මුළු ඉන්දියාවෙම සක්මන් කළා. අවසානයේදී පිරිනිවන් පාන්න ගියේ අදත් හද්ද පිටිසර ප්‍රදේශයකට. ඒ ගිහින් තමයි අවසන් ගමන් ගියේ. ඒ වචනෙට තමයි ඔය හැම හාමුදුරු නමකට අපි පූජ්‍ය පාද කියලා යොදන්නේ. මං අද තවත් පුතාලට මතක ගබඩාවට ඒ විදිහේ ශ්‍රුති කීපයක් මතක් කරලා දෙනවා. මේ පොතෙත් ඔබට උපදෙස් දීලා තියෙනවා මේ විදිහේ කතන්දර හොයාගන්න, හොයලා ලියාගන්න, ලියලා එකතු කරන්න. එකතු කරන්න බැරි වුණත් කාට හරි කියලා හරි දෙන්න. ඔන්න එක ජන ශ්‍රුතියේ තියෙනවා මේ අන්දරේ සීනි කෑවා වගේ. දැන් අන්දරේ සීනි කෑවා වගේ කියනකොට අපිට තියෙන එක පුදුමයක් තමයි මේ කියන කාලේ සීනි තිබ්බද කියන එක.
මොකද සීනි නිෂ්පාදනය වෙන්න ගත්තේ මෑතක. ඔය කාලේ හකුරුණන් තිබ්බා. ඒත් කතාව එන්නේ අන්දරේ සීනි කෑවා වගේ. ඉතින් එතකොට නම් මට හිතෙනවා මේ කතාව මේ පස්සේ කාලේ හදලා අන්දරේට පවරපු කතාවක්වත්ද කියලා. ඒත් කතාවේ තියෙන්නේ නම් මේ රස සීනි දවසක් අහම්බෙන් කෑව අන්දරේ ඕන වෙනවා සීනි වේලෙන්න දාපු වෙලාවක කූඹිහින්ද මේ සීනි ටික හොරෙන් කන්න. මෙයා පුතත් එකතු කරගෙන යන. ගිහිල්ලා අර සීනි මොනවද කියලා ඇහුවම රජ්ජුරුවෝ නම් කිව්වේ මේ පස් ටික ඔය පස් ටික වේලෙන්න දාලා තියෙනවා. හැබැයි අන්දරේ දන්නවා මේවා මේ කෑවම රස වැටෙන දෙයක්. ඒ කියන්නේ සීනි. අන්දරේ ගිහිල්ලා පස් ගොඩ ළඟ වාඩි වෙලා ටිකක් කන. පුතාටත් කියන පුතේ මේ පස් කාලා හරි අපි මැරෙමු. උඹලගේ අම්මා මැරුණනේ. අපි මොකටද ඉන්නේ? අපි දෙන්නම පස් කකා මැරෙමු කියලා දෙන්න ඇති තරම් සීනි කනවා. රජුට ආරංචි වෙලා දුවගෙන එනකොට රජුරන්ට බය හිතෙනවා එක්කෝ මුන් දෙන්නට දිය වැඩියාව හැදෙනවා. එහෙම නැත්තම් සීනි ටික ඉවර වෙනවා. රජුරෝ වහාම අන්දරේගේ සීනි කෑම නවත්තන. කොහොම හරි අන්දරේගේ කතන්දරවල තියෙන එක දෙයක් ජනවහරට ආවා. අන්දරේ විහිළුකාරේ. අන්දරේ හැම දෙයක්ම කිව්වේ විහිළුවෙන්. රජුරවන්ට බැන්නෙත් විහිළුවෙන්. මෙන්න මේක හරි වැදගත් දෙයක්. දැන් අපි ඉන්නේ 2021 නේ. අපිටත් හිතුනොත් කාට හරි බනින්න හොඳම ක්‍රමය තමයි කතන්දරයකින් බනිනේ. කවියකින් බනිනේ. එතකොට ලේ පිච්චෙන්නේ නැහැ අපේ. බැනුම අහපු පුද්ගලයක් ලේ පිච්චිලා අපිට ගහන්නෙත් නැහැ. ඒක තමයි හොඳමම ආවේග පිටකිරීම. ඒකට කියන්නේ ආවේග පිටකිරීම. කිසිම ආවේගයක් පපුවේ තියාගන්න හොඳ නැහැ. අන්දරේ දවසක් තවත් දෙයක් කළා. අන්දරේ කිරි කාපු හැටි. දවසක් අන්දරේ රජමාලිගාවට ගිහිල්ලා බත් තියනවා කන්න. අන්දරේ පැන බත් කන්න. බත් කාගෙන යනකොට රජ්ජුරුවෝ කල්පනා කරනවා මෙයාට දැන් කිරි දුන්නොත් මොකක් වෙයිද? රජ්ජුරුවෝ කාලා ඉවරලා මට ආයිනම් කන්න බෑ කියලා අන්දරේ වැඩේ නවත්තන. රජ්ජුරුවෝ කියනවා ඇයි කිරි කන්නේ නැද්ද? ගේනවා. පිඟානක් අරගෙන අන්දරේ කිරි බෙදාගෙන පැණි බෙදාගෙන කාගෙන යනවා. රජ්ජුරුවෝ කියනවා උඹ නම් මහ පෙරේතයෙක්. බත් කාලා ආයි කණ්ඩ බෑ කියලා හිතාගෙන හිටපු උඹ මේ පොරකකා කිරි ගන්න පැණිත් එක්ක. ඒක වෙන්න බෑනේ. එක්කෝක උඹේ පෙරේතකම්. අන්දරේ කියන මං ඔප්පු කරලා පෙන්නන්න. මෙන්න මේ කාමරේට ඔක්කොම රින්ගන්න. රාජ්‍යරුවෝ හැර බිසව හැර සියලු මැති ඇමතිවරු කාමරේ පිරෙන්න දානවා. ආයි එක්කෙකුටවත් යන්න බෑ. ඇතුලේ ඉන්න අය කෑ ගහනවා ආයි ඇඟිල්ලක් දාන්නවත් ඉඩ නෑ කියලා. ඔන්න පුතේ රූඩියක්. දැන් ඇඟිල්ලක් දාන්නවත් ඉඩ නෑ කියලා ඇතුලේ ඉන්න අය කෑ ගහනවා. ඔබ අහලා ඇති බස් එකේදීත් ඕක කියනවා කොන්දොස්තර. මිනිස්සු ආයිනම් ගන්න එපා ඇඟිල්ලක් ගහන්නවත් බෑ. හැබැයි මේ ඇඟිල්ලක් ගහන්න බෑ කියන්නේ ඇඟිල්ල නෙවෙයි. ඒක රූඩියක්. එකෙන් කියවෙන්නේ තව මිනිහෙක් ගන්න බෑ. ඔක්කොම දැන් ඉවරයි.
අතුරු සිදුරු නැතුව පිරීලා එතකොටම අන්දරේ රජුරවන්න කියන රජතුමනි අගවිසව එක්ක වඩින්නකෝ කාමරේ ඇතුළට. දොර අරිනවා. රජුයි අගවිසවයි එනකොට මෙන්න මිනිස්සු අයින් වෙලා පාර හදනවා. රජ්ජුරුව කාමරේ එහා පැත්තටම ගිහිල්ලා කිසි කරදරයක් නැතුව එළියට එනවා. අන්දරේ අහනවා රජතුමනි දැන් ඇඟිල්ලක් ගහන්න බෑ කිව්වා නේද? දැන් ඔය ඔබ වහන්සේ ගිහිල්ලා ආවේ? එහෙම තමයි. බත් කාලා කිරිපැණි එනකොට අර ඔබ වහන්සේ ඇතුළට ගියා වගේ තමයි බඩ ඉඩ දෙනවා. බඩ කාපු ඔක්කොම අයින් කළා ඔන්න මේ ඔය එන්නේ කිරි ඔය එන්නේ පැණි කියලා බඩ ඉඩ දුන්නා. රජ්ජුරුව පරාජයට පත් වුණා. මේ හැම කතාවකින් අන්දරේ කලේ රජ්ජුරුවන්න පරද්දපු එක. ඔය මම කිව්වේ අන්දරේ පිළිබඳ එක්තරා ජන කතාවක්. ඊළඟට තවත් කතාවක් මම පෙන්නනවා. මේකත් අපේ ප්‍රස්තාව පිරුලට එකතු වෙලා තියෙන දකුණු පළාතේ. ඒ හින්දා මේකත් මම අදම ඔබට කියනවා ඔබ 10 11 වසර එනකොට ප්‍රාදේශීය භාෂා කියලා එකක් ඉගෙන ගන්න. එතකොට අපේ ලංකාවේ මේ ප්‍රදේශයක් හැටියට වෙනමම වචන තියෙන පළාත තමයි දකුණු පළාත. ඉතින් දකුණු පළාතේ තියෙන විශේෂ වචනයක් තමයි මේ මට නම් ඇනියෙන් ගියත් එකයි අවරෙන් ගියත් එකයි. දැන් මේ අපි ඉන්න කඳුකර පළාතේ අයට නම් ඕක තේරෙන්නේ නැහැ. ඇනියෙන් ගියත් එකයි අවරෙන් ගියත් එකයි. ඕක දකුණු පළාතේ ඇහෙනකොටම ඔය ප්‍රස්තාව ඔය පිරුල මිනිහට තේරෙනවා. ඇනිය කියන්නේ දරුවනේ බෝට්ටුවේ ඉස්සරහ කෑල්ල. අවර කියලා කියන්නේ බෝට්ටුවේ පිටිපස්ස කෑල්ල. දෙන්නෙක් ඔරු පදිනකොට එක්කෙනෙක් ඉස්සරහ ඉඳගෙන හබල් ගන්නවා. පිටිපස්සේ ඉන්න එක්කෙනා එයත් හබල් ගන්නවා පිටිපස්සේ ඉඳන්. එතකොට මේ කියන මිනිස්සයා කියනවා මට ඕක කොතනත් එකයිනේ. මට ඕක ඉස්සරහා ඉඳලා හබල් ගෑවත් එකයි පිටිපස්සේ ඉඳලා හබල් ගෑවත් එකයි. මම බය නෑ ඕවට. මේක අපේ පැත්තේ තියෙන්නේ කොහොමද දන්නවද? මට උලේ හිටියත් එකයි පිලේ හිටියත් එකයි. ඔන්න ඕක අපේ පැත්තේ තියෙන හැටි. ඒ අපේ රූඩිය. අර දකුණු පළාතේ රූඩිය. ඇනියෙන් ගියත් එකයි අවරෙන් ගියත් එකයි. මට ඉස්සරහ පැත්තෙන් ගියත් මට ප්‍රශ්නයක් නැහැ. පිටිපස්සෙන් ගියත් ප්‍රශ්නයක් නැහැ. මොකද කොතන හිටියත් මං කරන්නේ හබල් ගාන එකනේ. එහෙනම් මට ඕක ඉස්සරහ පස්ස කියලා විශේෂයක් පේන්නේ නැහැ. ඒ වගේම තවත් එකක් තමයි අපේ තියෙනවා මේක ජනවහරේ තියෙන වචනයක්. වචන විතරනේ ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ. අපේ සල්ලි අපිටම ගහනවා. මේ ගමේ වචනයක්. මොකද්ද මේ අපේ සල්ලි අපිටම ගහනවා කියන්නේ? ඔන්න එක මිනිස්සෙක් හිටියා. එයා මිනිස්සෙකුට බොණ්ඩ අරන් දුන්නා. මේ මත් වෙච්ච වතුර බීගෙන ගිය මිනිහා ටිකකින් හොඳටම වෙරි වුණා. බීලා අමාරු වුණා. ඊට පස්සේ බීලා අමාරු වෙච්ච මෙයා ඊළඟට කලේ බොණ්ඩ දුන්නු එක්කෙනාටම ගහන්න පටන් ගත්තා. දැන් ගුටි කන එක්කෙනා කෑ ගහගෙන දුවන්න පටන් ගත්තා. මෙන්න බොලේ අපේ සල්ලි අපිටම ගහනවා. දැන් මේ යෙදුම ඕන තරම් මේ ජනප්‍රිය යෙදුමක්. ඔය අපේ සල්ලි අපිටම ගහනවා කියන එක අපිට කැරකිලා එන්නේ අපි ඔන්න කාට හරි උදව් කරලා. උදව් කළාට පස්සේ උදව් කරපු තැනැත්තා
තම උදව්ව ලැබපු තැනත්තා පහර දෙනවා. 10 දෙනෙක්ගෙන් අහලා බලන්න අපේ සල්ලි අපිටම ගැහුවද කියලා. 9 දෙනෙක් කියයි ඔව් ඒක මටත් වුණා කියලා. ඉතින් මේ අපේ සල්ලි අපිටම ගහනවා කියන ප්‍රස්තා පිරුල වචනේ ඉතුරු වුණා. තවත් ප්‍රස්තා පිරුලක් තමයි ආරේ ගති නෑරේ. දැන් ගොඩක් අය හිතන්නේ මේ ආරේ ගති නෑරේ කියලා කියන්නේ ඔය ආර කියන්නේ ඥානනේ. අපි ළඟ තියෙන ඥාන. ඒක වෙනස් කරන්න බෑ කියන එකනේ ඔය තියෙන්නේ. ආරේ ගුණ නෑරේ. තව අපි කියනවා ගහේ කට උල් කරන්න ඕනද? තාත්තා බොනවා නම් පුතා නොබී ඉඳීද? අප්පා කළ දේ පුතා නොකොළොත් ඌ නොට්ටිගේ පුතා. ඕන් ඔහම යෙදුන් ගොඩාක් එකට එනවා. මම ඒවා ටික ටික කියලා දෙන්න. අපි පළවෙනි එක ගමු. ආරේ ගුණ නෑරේ. එක මිනිස්සෙක් හිටියා. මෙයා පූසෙක් හැදුවා. හදලා පූසට පුරුදු කළා ලන්තෑරුම පහන මෙහෙම එල්ලගෙන ඉන්න. අද වගේ විදුලි පන්දන් නොතිබිච්ච කාලේ මේ විදියට පහන එල්ලගෙන ඉන්නකොට පූසා අනිත් අය කෑම කනවා ඒ එළියේ. දැන් අර යාළුවන්ට හරි සතුටුයි. පූසෙක් මේ කෑම කද්දි කාලා ඉවර වෙනකල් ලන්තෑරුම අල්ලන් ඉන්නවා. දවස් 3ක් වැඩේ ගියා. දවස් 3ේම පූසා දින්නා. 3 වෙනි දවසේ කණ්ඩායමේ හිටපු එක්කෙනෙක් කළේ මීයෝ 4 දෙනෙක් සාක්කුවේ දාගෙන ආවා. ඇවිල්ලා අර පූසා ලන්තෑරුම අල්ලන් ඉන්න වෙලාවේ එකපාරටම මීයෝ ටික අතෑරියා. අතෑර ගමම පූසට ලන්තෑරුම අමතක වුණා. ඌ ලන්තෑරුම එතනම තියෙද්දි පිඟනුත් පෙරලගෙන මීයෝ පස්සේ දිව්වා. අර මීයෝ ගෙනාපු එක්කෙනා කිව්වා ආරේ ගති නෑරේ. එහෙනම් ඕවා කවදාවත් ඔය දේවල් වෙනස් කරන්න බෑ. ඒ මිනිස්සු ආර මේකනගේ පූසගේ ආර. පූසා ඉතින් මීයොන මොකා කණ්ඩද? ඉතින් අර මෙයා පෙන්වන්න හැදුවේ මොකද්ද දන්නවද? ජන්මෙට වඩා ලොකුයි පුරුද්ද කියලා. ඔන්න තව යෙදුම ඕකට ජන්මෙට වඩා ලොකුයි පුරුද්ද. දැන් පූසගේ ජන්මය පූසනේ. පුරුද්ද තමයි ලන්තෑරුම අල්ලන් ඉන්නේ. හැබැයි උනේ මොකද්ද? ජන්මය දිනුවා. ලන්තෑරුම් අල්ලන් හිටපු පුරුද්ද පෙරදුනා. මෙන්න මේවා හොයන එක තමයි ඔබට 9 වෙනි ශ්‍රේණියේ මුල්ම පාඩමෙන් ඔබ අවුස්සා කියලා දෙන්න. ඒ වගේම මම තව යෙදුමක් කිව්වා ඔය කතන්දරේ කියද්දී අප්පා කළ දේ පුතා නොකළොත් ඌ නොට්ටිගේ පුතා කිය. මොකද්ද මේ කතාව? මේක බොහෝ තැන්වල පුතා හිරේ ගියොත් එයාගේ තාත්තා පෙන්න ඕක සුළු දෙයක් කියලා කියනවා. අප්පා කළ දේනේ. හැබැයි ඕක ඔයාලා හිතන දේ නෙවෙයි ඔය කතන්දරේ තියෙන්නේ. ඕකේ අප්පා කළ දේ කියලා එකක් තියෙනව නේද? දැන් ඔබ ගෙදර ඉන්නේ. ඔබේ අප්පා, ඒ කියන්නේ අප්පච්චි නැත්තම් ඔබේ තාත්තා ඔබට කළ දේ මොකද්ද? ඔබ ලෙඩ වෙනකොට උස්සගෙන දිව්වා. ඔබට බේත් අරන් දුන්නා.
මැරිලා වැඩ කරලා සල්ලි ගෙනල්ලා ඔබට කණ්ඩ දුන්නා. අප්පා කළ දේ. පුතා නොකළොත් කියන්නේ. දවසක් එනවා පුතේ ඔබේ තාත්තත් බබෙක් වෙන. ඇවිදින්න බෑ. සල්ලි හොයන්න යන්න බෑ. එතකොට ඔබ කරන්න ඕන දේ තමයි අප්පා කළ දේ. ඔබ පොඩි කාලේ ලෙඩ වෙනකොට ඔබව කරේ තියන් ඔබේ අප්පච්චි දිව්වා වගේ රෝහලට ඔබට සිද්ධ වෙනවා ඔබේ අප්පච්චිව කරේ තියන් උස්සගෙන රෝහලට දුවන්න. අප්පා කළ දේ පුතා නොකළොත් හැම දරුවෙකුටම වාරයක් එනවා ඔබට පොඩි කාලේ අප්පච්චි කරපු වැඩේ ඔබට සිද්ධ වෙනවා අප්පච්චිට කරන්න. අප්පච්චි මහලු වෙනවා. එතකොට ඔබට සිද්ධ වෙනවා පහත් වෙලා බබෙක් වගේ උස්සගෙන මහලු අප්පච්චිව රෝහලට ගෙනියන. නොකළොත් ඒක නොකළොත් මොකද දන්නවද? ඌ නොට්ටිගේ පුතා. කවුද මේ නොට්ටි? මේ නොට්ටි කියන්නේ ඒ ගමේ හිටපු තාත්තට සලකපු නැති පුතෙක්. ඒ තාත්තට සලකපු නැති පුතා වෙන්න එපා ඔබ. මගේ දැන් මේ කතාව අහපු හැම දරුවෙකුටම මම කියන්නේ ඔබ දවසක අදම මතක තියාගන්න ඔබේ අම්මා පුංචි බබෙක් වගේ වයසට යන. හිටගන්න බෑ. අල්ලා ඇවිදිනවා. අන්න එදාට හැම දුවෙකුටම සිද්ධ වෙනවා අම්මා උස්සගෙන යන්න. හැම පුතෙකුටම සිද්ධ වෙනවා තාත්තා වඩාගෙන බෙහෙත් ගෙනියන්න එක්කරයි යන්න. අප්පා කළ දේ. එඳ අද හොරතල්ව මගේ කතාව අහන්න 9 වෙනි වසරේ දරුවෝ ලංකාවේ පොඩි ළමයි. ඔය වසරේ ළමයි තාම බොහෝ අය නිදාගන්නේ අම්මා ළඟ. තාත්තා ළඟ. ඉතින් ඔබට දවසක් එනවා අද තුරුල් වෙලා ඉන්න අම්මව උස්සගෙන රෝහලට යන්න. තාත්තා උස්සගෙන බෙහෙත් ගේන්න යන්න. ඒක නොකළොත් පුතේ ඔබ ඉස්සර කාලේ ගමක හිටිය තමන්ගේ තාත්තට සලකපු නැති අර නොට්ටිගේ පුතා කියන තත්ත්වෙට පත් වෙනවා. ඒකට පත් වෙන්න එපා. දැන් ඔබට තේරෙනවා ඇති ජනවහර අස්සේ සංස්කෘතියකුත් තියෙනවා. ඒ කියන්නේ හැදිච්චකම. දැන් අද ඔබේ හිතට කාවැදුනා නම් මං කියපු ඒ කතාව ඔබ කිසි දිනක ඔබේ අම්මයි තාත්තයි අතහරින්නේ නැහැ. දැන් මම ඉපදුනේ පුතේ දෙසැම්බර් 31. ඒ මගේ උපන්දිනේනේ එතකොට. මම හැමදාම පුතේ අපේ අම්මා මැරෙන කල්ම මං උපන්දිනේ හිටියේ බදුල්ලේ අපේ අම්මත් එක්ක. තාත්තා වේලාසන නැති වුණා. මං ඉපදුනේ අම්මගේ කුසෙන් නම් මං උපන්දිනේ සමරන්න ඕන අම්මා ළඟට ගිහින්. හොඳම උපන්දින උත්සවය සිද්ධ වෙන්න ඕන අම්මත් එක්ක විතරයි. ඒත් වෙන්නේ ඕක නෙවෙයි දරුවනි. වෙන්නේ අම්මා පණ පිටින් ගෙදර ඉඳිද්දිම දරුවෝ යාළු මිත්‍රයෝ ගෙනල්ලා කේක් කපලා සතුටු වෙනවා. එක දරුවෙක් කියලා තියෙනවා මේක ඇයි නගරයට ඇවිල්ලා කේක් කැපුවේ? ඔක අම්මා ළඟදී කැපුවා නම් නේද හොඳ කියලා. ඔහු උත්තර දීලා තියෙන්නේ අපේ අම්මට දියවැඩියාවනේ. ඒක උත්තරයක් නෙවෙයි. තාත්තට දියවැඩියාව කියලා වැදගත් වෙන්නේ කේක් කපන එක නෙමෙයිනේ. වැදගත් වෙන්නේ වෙන දේ. ඒ හින්දා මතකේ තියාගන්න මම මේ දරුවන්ට කියලා දෙන ජනකතා මේ ආච්චි අම්මෙක් සිරිපාදේ නංගපු පුංචි පුතෙක් ගැනනේ මම කිව්වේ. ඇත්තෙන්ම ව්‍යාජ සිරිපාදයක් හදපු පුතෙක්. ඒක කොච්චර හොඳ දෙයක්ද? දැන් ඔබ මාත් එක්ක තර්ක කරයි.
මාත් එක්ක බැරි හින්දා අම්මලා එක්කවත් තර්ක කරා. මොකක්ද දන්නවද? දැන් කවුරු හරි මෙතෙන්දී ඇහුවොත් එතකොට අම්මේ ඒ සිරිපාදේ වන්දපු පුංචි පුතා බොරුවක් නේ කළේ. එතකොට අපායයක් නැද්ද යා? තමන්ගේ අම්මව රැවට්ටුවා කියලා. ඒකටත් උත්තරයක් දෙන්න ඕන. ඒ මොකද්ද දන්නවද? පුතේ හොඳ දෙයකට ඒ කරපු වැඩේට අපි කියන්නේ බොරුව වංචාව නෙවෙයි. ඒකට අපි කියන්නේ සම්‍යක් ප්‍රයෝගය. සම්‍යක් ප්‍රයෝගයක් කරන්න අයිතියක් තියෙනවා. මතකේ තියාගන්න හැම වෙලාවෙම ඇත්ත රස විඳින්න බෑ. දැන් මේ මගේ පිටිපස්සේ මලක් තියෙනවා. මේ මල මට අල්ලන්න පුළුවන්. මේ හැබැයි මේ මල කැඩෙන්නේ නෑ. මේකට නටුත් තියෙනවා. මෙන්න පුතේ කොළක් තියෙනවා. හැබැයි මේක මලක් නෙවෙයි. මේක බොරුවක්. එතකොට මේක හදපු එක්කෙනා අපායේ යනවද? මේ ලස්සන මලක් හදලා කොළ තියලා මලක වගේ දඬු දාලා මේක බොරුවක්. එතකොට මේ බොරුව කලාවක්. මේක හදපු එක්කෙනා අපායේ යන්නේ නැහැ. මේක රවට්ටන්න නෙවෙයි හැදුවේ. නැත්තම් දැන් මං කතා කරනකොට ඔබ මන් දිහා විතරනේ බලාගෙන ඉන්නේ. දැන් සමහර අයට ටිකකින් මාව එපා වෙලා මේ මල දිහා බල බල ඉන්නත් ඇති. එතකොට මේ මල හින්දා වෙන සේවය මොකක්ද දන්නවද? ඔබ gedara තියෙන ගහක පිපෙන මලට ආදරය කරන. ඒ ගහ ළඟ වතුර නැතුව වේලෙනකොට ඔබ වතුර ටිකක් දාන්න. හැබැයි මේ වතුර ටික දාන්න ඔබට උදව් උනේ මේ මල. මේක බොරුවක්. දැන් ඔය බබාලා හම්බ වෙන්න ඉන්නකොට පුතේ අම්මලට නිදන කාමරේ බබාලගේ ඡායාරූප එල්ලලා තියෙනවා. ඔබේ ගෙදරත් ඇති. ඇයි ඒ ඡායාරූප එල්ලලා තියෙන්නේ? ඒ එල්ලලා තියෙන්නේ ඔබේ අම්මට ඔබ හම්බ වෙන්න ඒ ඇඳලා තියෙන චිත්‍රය තමයි හේතු උනේ. අම්මා චිත්‍රය බලබලා තමයි හිතුවේ මට මේ වගේ ලස්සන දුවෙක් ලැබේවා. මට ලස්සන පුතෙක් ලැබේවා. ඒතර ඒක හිතුවේ චිත්‍රය බලලා. දැන් මේ චිත්‍රය ඇඳපු එක්කෙනා අපාය යනවද? නෑ, අපාය යන්නේ නෑ. ඒ හින්දා අර පොඩි බොරුවක් කියලා මේ සිරිපාදේ වන්දපු පුතා බොරු සිරිපතුලකුත් ඇන්දා. එතකොට බොරු සිරිපතුලකුත් හදලා අම්මව සතුට අම්මට ප්‍රදානය කළා. එඳ කෙනෙක් රවට්ටන්න නෙවෙයි මේ බොරුව කිව්වේ, සනසන්න. ඒකත් හිතේ තියාගන්න. නැත්තම් ඔබේ එක දරුවෙක් හිතයි මේ දරුවා මුසාවාදයක් ගොඩනංවලා මුසාවාදයකින් අත්තම්මව කන්දකට නග්ගලා අපාගත වෙන අකුසලයක් කරා කියලා. නෑ, ඒක අපාගත වෙන අකුසලයක් නෙවෙයි. ඒකෙන් තේරුනේ ඒ පුංචි දරුවගේ අසාමාන්‍ය බුද්ධිය. ඒකන මං ආයි කියනවා තව ජන කතාවක් ඔබට කියලා. ඒ තමයි එක ශ්‍රුතියක තියෙනවා, ඔබේ අම්මලගෙන් ඇහුවොත් කියාවි, ඉක්මන් බුදුන් බුදු වුණාවේ කියලා කියමනක් තියෙනවා. ඉක්මන් බුදුන් බුදු වුණාවේ කියලා තමයි මේ කතාවට කියන්නේ.
මේ ඉක්මන් බුදුන් බුදු වුණාවේ කියන කතාවේ තියෙන්නේ අපේ ගෞතම බුදුහාමුදුරුවෝ ඊළඟට මෛත්‍රී බෝධිසත්වයෝ ඒ දෙන්නා බුදු වෙන්න කලින් යාළුවෝ දෙන්නෙක්ලු. ගෞතමයි මෛත්‍රී මේ දෙන්නා කැලේකට වෙලා තවුස්දම් රැක රැක හිටියා. ගෞතමයි මෛත්‍රී ඔය අතර එතන තිබුණා මහා දරුණු වලක්. ඔය වලේ හිටියා භයානක සතෙක්. අපි හිතමුකෝ කොටි දෙනක් කියලා. මේ කොටි දෙනට පැටවුත් 6-7 දෙනෙක් හිටියා. කොටි දෙන ඉන්නෙත් බඩගින්නේ. අනිත් පැත්තෙන් පැටවු ඉන්නෙත් බඩගින්නේ. අවසානයේදී කොටි දෙන කැරකි ඉව කරනවා පැටවු මරාගෙන කණ්ඩ. ඔය අතර ගෞතම ගමනක් යනවා මම පොඩ්ඩක් ඈතට ගිහිල්ලා වනපළවැල ටිකක් ගේන්නම් කියලා. දැන් මෛත්‍රී ගියා වනපළවැල ටිකක් ගේන්න. ගෞතම මේ කොටි දෙන දිහා බලාගෙන ප්‍රපාතයේ උඩ මුදුනේ බලන් හිටියා. එයාට පේනවා කොටි දෙන වියරු වැටිලා තමන්ගේ පැටවු මරාගෙන කණ්ඩ වල ඇතුලේ කරන සෙල්ලම ගෞතම දැක්කා. බලන් හිටියා එයාට පෙනුණා කොටි දෙනගේ වියරුව නවත්තන්න බෑ. කොටි දෙන වල ඇතුලේ එහෙට මෙහෙට දඟලද්දී ගෞතම මොකද්ද දන්නවද කළේ? ගෞතම කෑ ගැහුවා. කොටි දෙන නැවතුනේ නැහැ. එපා කිව්වා. කොටි දෙන ඇහුවේ නැහැ. තාම මෛත්‍රී ආවේ නැහැ. බැරිම තැන ගෞතම වටපිට බලලා අර කෑ ගහන කොටි දෙන්න ඉන්න වලට පැන්නා. පැන්න ගමන් කොටි දෙන ඇසිල්ලකින් ගෞතමව කාගෙන ගියා. මෛත්‍රී එනකොට ගෞතම නැහැ. වල දිහා බලනකොට යාට පේනවා ගෞතමගේ ඇඳුම් ලේ ගොඩක් වෙලා. ගෞතමගේ ඇට කෑල්ලක්වත් කොටි දෙනයි පැටවු ඉතුරු කළා නැහැ. ඒක දිහා බලන් ඉඳලා මෛත්‍රී බෝධිසත්වයෝ හුස්මක් හෙලලා කියනවා ඉක්මන් බුදුන් බුදු වුණාවේ. ඉක්මන් බුදුන් බුදු වුණාවේ. ඒ කියන්නේ මං එනකල් ඉවසුවේ නෑ ගෞතම. මං පළතුරු ගෙනල්ලා දානකල් ගෞතම ඉවසුවේ නෑ. අන්තිමට ගෞතම උඩ ඉඳලා වලට පැනලා සතුන්ට බිල්ලක් වුණා. උඩ ඉඳගෙන මෛත්‍රී සාදුකාරයක් දුන්නා ඉක්මන් බුදුන් බුදු වුණාවේ. දැන් මේ කතාව ජාතක පොතේ නෙවෙයි. මේ කතාව ජනවහරේ කතාවක්. මේ ජනවහරේ කතාවේ තියෙන වැදගත්කම තමයි ගමේ මිනිස්සුන්ට තේරුණා අපේ සිද්ධාර්ථ ගෞතම උතුම් බෝධිසත්වයෝ මහා කරුණාවෙන් යුක්ත කෙනෙක්. ඒකනේ උන්වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය කියලා එකක් දේශනා කළේ. ඒකේ තියෙන්නේ කරුණාවයි මෛත්‍රියයි. ඔය හුඟ දෙනෙකුට බුදුහාමුදුරුවන්ගේ තේරෙන්නේ නැති ගුණේ තමයි කරුණාවයි මෛත්‍රියයි. හුඟක් අය හිතන්නේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ධර්මස්කාරණා වැදගත් කියලා. ඊට වඩා වැදගත් උන්වහන්සේ තුල තිබුණු කොන්දේසි විරහිත මෛත්‍රියයි කරුණාවයි. ඒක ගමේ මිනිහට තේරිච්ච හැටි තමයි
ඔය කතා පුවතේ හංගලා තිබ්බේ. දැන් ඔන්න ඔබට තේරෙනවා ඇති මේ ජන කතා කියන්නේ මහා සරිත් සාගරයක්. ඒකේ පීනන්න ඕන. මං ස්තුතිවන්ත වෙනවා කාට වුණත් මේ 9 වසරේ නමෝ විත්තියෙන්ම ජනශ්‍රුතිය දාලා තියෙන එක ගැන. මොකද ඒ පීල්ලට වැටෙන දරුවෙක් ජනශ්‍රුතියේ කෙලවරට යන. ජනශ්‍රුතිය බොරු කියන්න බෑ. හැබැයි ඒවා දිනවකවාන වලින් පෙන්වන්න බෑ. දැන් මම ඔය කියලා දුන්නු ඉක්මන් බුදුන් බුදු වුණාවේ ඒක සිද්ධ වුණේ ක්‍රිස්තුපූර්ව 4 වන සියවසේ එහෙම කියන්න බෑ. ඒක ගමේ මිනිස්සු හදපු එකක්. එහෙනම් ඒක ජනශ්‍රුතියක්. එහෙනම් ඔබට මේක බොහෝම වාසි සහගත ශ්‍රුතියක්. අනික් පැත්තෙන් මෙන්න මෙහෙම කතාවකුත් තියෙනවා. ඒකත් ඔබ වයසට යන විට ඉබේම අහන්න ලැබෙනවා. දැන් අද මම කරන්නේ ඒක ඉබේම අහන්න කලින් කියලා දෙනවා. ඒ තමයි ආණ්ඩි 7 දෙනාගේ කැඳහැලිය වගේ. මේක ඔබට අනාගතේ සිද්ධ වෙන්න පුළුවන්. සිද්ධ වෙච්ච දාක ඔබම කියයි ආණ්ඩි 7 දෙනාගේ කැඳහැලිය වගේ. මේක වෙන්නේ එක ආණ්ඩියෝ කියන්නේ ලංකාවට ඇවිල්ලා තැන් තැන්වල ඇවිද ගිය සන්නාසියෝ කණ්ඩායමක්. මේ සන්නාසි කණ්ඩායම එකාට එකා නැහැ. මේ 7 දෙනා අම්බලමකට එකතු වෙනවා. ඔය අම්බලම කියන වචනේ හැදෙන්නේ පුතේ දෙමළ වචනයකින්. දෙමළ වචනයක් තියෙනවා අම්පලම් කියලා. ඒ අම්පලම් කියන දෙමළ වචනේ සිංහලයා හදාගත්ත අම්බලම් කියලා සිංහල කරලා. එහෙනම් අම්බලමකට ඇතුළු වෙනකොට දෙමළ අය මරන්නත් එපා. මොකද වචනේ ඇවිල්ලා තියෙන්නේ දෙමළේ. ඉතින් අම්බලමේ ඉඳගෙන දෙමළුන්ට බනින එකත් හරි නෑ. දෙමළ අය අම්බලමේ ඉඳන් අපිට බනින එකත් හරි නෑ. ඔන්න ඔය අම්බලම එකදී තමයි මේ ආණ්ඩියෝ 7 දෙනා මේ කතන්දරේ හදලා තියෙන්නේ. ලොකු හට්ටියක් තිබ්බලු අම්බලමේ මැද. ගල් තියලා වතුර නටන්න සලස්සලා 7 දෙනා කිව්වලු අපි හාල් මිට දාමු කිව්වලු. දැන් ඔක්කොම මෙහෙම අත මිට කරගෙන ඇවිල්ලා දානවා. අන්තිමට දැන් හැලියට ලුණු එහෙම දාලා දිය කල්ලා බලනකොට ඒක බත් ඇටයක්වත් නැල්ලු හැලියේ. ඔක්කොම හැඳි ගාලා බලනකොට හැමෝම හිතලා එයා දැම්මයින් පස්සේ ඉතින් මම මොකටද දාන්නේ? එයා දැම්මයින් පස්සේ මම මොකටද දාන්නේ? අන්තිමට ආණ්ඩි කැඳ හැලියේ එක බත් ඇටයක්වත් තිබ්බේ නැහැ. ඔබ මේක අත්දකි අනාගතයේදී ඔබ ශ්‍රමදානයකට ගියොත් අපි හිතමු ඉස්කෝලේ අලුතෙන් පටන් ගන්න හදනවා. ගුරුතුමා කියනවා පාට කරන්න දෙමව්පියෝ එන්න ඕන. පන්තියේ ළමයි 40ක් ඉන්නවා. ඔය 40න් 40ම එන්න එපා මේ වැඩේට. එන්නේ 5 දෙනයි. සමහර තැන්වල මට වාර්තා වෙලා තියෙනවා දෙන්නයි ඇවිත් තියෙන්නේ. ආවේ නැති හැමෝම හිතලා තියෙනවා අරයයි එක එකක්ත් ඇවිල්ලා. අන්තිමට දෙන්නෙකුට සිද්ධ වෙනවා 40කගේ වැඩේ දෙන්නෙකුට කරන්න. අඩුතරමින් සතුටු වෙන්න ඕන ඒක පාට කරන්න දෙන්නෙක් හරි ආවනේ. දැන් මේ ආණ්ඩි 7 දෙනාගේ කැඳහැලියට එක එක්කත් බත් ඇටයක් දාලා නැහැ. එහෙනම් මේ ශ්‍රම දාන කියන්නේ බොහොම වටිනා දෙයක්. ඔය කතාව අපිට කියවෙන්නේ ඔන්න ඔහම හවුලේ කරන වැඩකට කට්ටිය එකතු වුණේ
නැති වුණාම බව මතක තියාගන්න. ඔන්න මං අද ඔබට අර දරුවෙක් අම්මා රවට්ටන්න බොරු සිරිපතුලක් හදලා රාවණා ඇල්ලේ කන්ද මුදුනට ගිහින් අම්මව රැවට්ටුවා. මං ඔබට උත්තරයක් දුන්නා. ඒ පුතා අම්මව රැවට්ටුවේ නෑ. ඒක සම්‍යක් ප්‍රයෝගයක්. නැත්තම් ඔබ කියයි අම්මට සිරීපාදෙ පෙන්නලා අපායේ ගියා වගේ කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. මේකට අපි කියන්නේ මේ මුසාවාදය යහපත් අරමුණකින් කරපු එකක්. යහපත් අරමුණකින්. ඔබ අහලා ඇති බෞද්ධ කතාවක තියෙනවා අර බුදුන් වහන්සේ නන්ද කුමාරයා පැවිදි කරන්න දිව්‍ය ලෝකෙට අරන් යන වෙලාවේ මගදී වේදිච්ච ගහක වැඳිරියෝ දෙන්නෙක් ඉන්න. උඩට ගිහිල්ලා එනකොට දෙවඟනන් දැක්කම නන්ද කුමාරයාගෙන් අහනවා ඔබ ඔබේ පෙම්වතිය බඳිනවද දිව්‍ය ලෝකේ යනවද? එතකොට අර දෙන්න කියනවා අනේ බඳින්න හිටපු එක්කෙනා ඕන නෑ. උන් දැ වැඳිරි වගේ. මට දිව්‍යාංගනාව තමයි ඕන කියන. එතකොට බුදුහාමුදුරුවෝ වංචාවද්ද කළේ ඒක ප්‍රයෝගයක්. එද මේ අම්මා සිරීපාදේ වන්දවන්න ඔබේ කතාවේ පුතා කියපු දේ පුතා කරපු දේ වැරද්දක් නෙවේ. මේ වගේ කතා ඕන තරම් ජාතක පොතේ තියෙනවා. මං එහෙම කතාවකුත් ඔබට අදට කියන්නම්. ඔන්න පංචායුධ ජාතකය කියලා ජාතක කතාවක් ජාතක පොතේ තියෙනවා. මේ පංචායුධ ජාතකයේ තියෙන්නේ එක කුමාරයෙක්. ඔහු තක්ෂලාවට ගිහිල්ලා ඉගෙනගෙන ගෙදර එනවා. අතරමඟ ඉන්නවා මහා දානව රාක්ෂේ. මේ රාක්ෂයාගේ වැඩේ තමයි මෙයාට කවුරු හරි ගැහුවොත් ගහපු එක්කෙනා ඇලෙනවා. ඒ හින්දා මෙයාට කවුරුත් ගහන්න එහෙම නැහැ. තක්ෂලාවේ දිසාපා මොග්ගෙන් ඉගෙනගෙන එන කුමාරයා මේ යකා දැකලා යකාට කියනවා මං බය නෑ. යකා අහන ඇයි මට බය නැත්තේ? මට පංචායුධයක් තියෙනවා. යකා අහන මොකක්ද මේ පංචායුධය? ඇයි මගේ අත? ඇයි මගේ මේ අත? ඇයි මගේ මේ කකුල? ඇයි මේ කකුල? ඇයි මේ ඔළුව? පහයි. යකා කියනවා එහෙනම් ගහන්නකො බලන්න ඔයාගේ ඔය පහෙන්. ගානවා වම් කකුලෙන් කකුල ඇලෙනවා. ගානවා දකුණු කකුලෙන් කකුල ඇලෙනවා. ගානවා වම් අතෙන් ඇලෙනවා. මේකෙන් ගානවා ඇලෙනවා. අවසානයේදී ඔළුවෙන් ගහනවා. දැන් කුමාරයාගේ පහම ඇලිලා. යකා කියනවා hina වෙවි පහම ඉවරයි නේද? අත් දෙකත් කකුල් දෙකත් ඔළුවත්. කුමාරයා කියනවා මේ තව එකක් තියෙනවා. යකා අහනවා ඒ මොකක්ද? ඇයි මගේ බඩ ඇතුලේ තියෙන යන්ත්‍රේ? ඒක කැරකෙනවා. ඔයා මාව ගිල්ලොත් මගේ කුස ඇතුළට ඔයා ගියාම ඒ යන්ත්‍රේ කැරකිලා ඔයාව මැල්ලුම් කරන. බය වෙන යකා ළමයා ගලවලා දුවන්න කියලා. ළමයා බේරෙනවා. ඇත්තටම
ළමයා බේරුනේ පංචායුධෙන් නෙවෙයි. අත් දෙකෙනුත් නෙවෙයි. කකුල් දෙකෙනුත් අත් දෙකෙනුත් ඔළුවෙනුත් නෙවෙයි. ළමයා බේරුනේ මොකෙන්ද දන්නවද? ප්‍රඥා ආයුධයෙන්. පංචා නෙවෙයි ප්‍රඥා. ඔහු ඉස්සර විශ්වාස කළේ අතපය හයිය තමයි හොඳ කියලා. අතපයයි ඔළුවයි. ඒත් ඔහුට අන්තිමට තේරුණා අතෙනුත් වැඩක් නැහැ, පයනුත් වැඩක් නැහැ, ඔළු ගෙඩියනුත් වැඩක් නැහැ, මොලේ. ඒක ප්‍රඥා ආයුධය. දැන් මේ ළමයා බොරුවක් නේද කළේ? එයාගේ බඩේ යන්ත්‍රයක් නැහනේ. ඉතින් ඔය කුමාරයා තමයි මතු දවසක බුදු වුණේ. එතකොට මතු දවසක බුදු වෙච්ච කුමාරයාත් මුසාවාදයක් කිව්ව නේද? ඒක සම්‍යක් ප්‍රයෝගය. හොඳේ. ඒක මුසාවාදා නෙවෙයි. දැන් ඔබේ චූටි මල්ලිගේ බෙල්ලේ පංචායුධයක් තියෙනවද කියලා බලන්න. තියෙනවා නම් ඔබේ අම්මට කියන්න ඒක ගලවලා අයින් කරන්න කියන්න. ඇයි දන්නවද? ඒ බෙල්ල එල්ලලා තියෙන එකේ මොනවද දන්නවද තියෙන්නේ? කඩුව, අඩ යටිය, මුගුර, දුන්න, ඊතල බලන්න නැද්ද කියලා? ඒ කියන්නේ පරණ ආයුධනේ දරුවගේ මෙතන ඇඳලා තියෙන්නේ. රත්තරන් වලින් උනත් ඇඳලා තියෙන්නේ යුද්ධ ආයුධ. මල්ලිගේ බෙල්ලේ ආයුධ එල්ලන්න එපා. ආයුධ එල්ලන්න ඕන මල්ලිගේ බෙල්ලේ නෙවෙයි. අපරාධකාරයෝ ඉන්නේ. ඔය නමගිය අපරාධකාරයෝ ඇති මිනි 1000 2000 මරපු රටේ නමගිය අපරාධකාරයෝ ඇති. ඔය එක එක නම් වලින් ඉන්නේ. මං කැමති නෑ ඒගොල්ලන්ගේ නම් කියන්න. මොකද ඒගොල්ලන්ගේ දරුවෝ හොඳ දරුවෝ හින්දා. තාත්තා අපරාධකාරයා වුණාට දරුවෝ අපරාධකාරයෝ නෙවෙයි. ඒ අයගේ බෙල්ල එල්ලුවට කමක් නෑ. හැබැයි අලුත් පංචායුධයක් පිස්තෝලයක්, වෙඩි උණ්ඩයක්, කඩුවක්, කිරිච්චියක්, T56ක් අලුතෙන් අදලා අලුත් පංචායුධයක්. හැබැයි දුවේ එහෙම ඒවත් දරුවගේ බෙල්ල එල්ලන්න එපා. මේ කතාවේ තියෙන දේ මොකක්ද දන්නවද? මම දූලට කියන්නේ පුතාලට, දෙමව්පියන්ට. ඔබේ දරුවට ජිම් යවන්න එපා. ජිම් එකෙන් හදන්නේ මේ මස් පිඩුනේ. දැන් පංචායුධ කුමාරයා දිනුවේ මස් පිඩු වලින් නෙවෙයිනේ. ගොඩාක් තරුණයෝ මොලේ වැඩි කරන තැන අතෑරලා ඇඟ හදන තැනට ගියා. දැනුත් යනවා. මේ දවස්වල ලෝකෙම ජිම් එකට යන එක නැවතිලා. හේතුව කොරෝනා හින්දා දැන් ගොඩක් අය කරන්නේ පයින් ඇවිදින එක. ජිම් එකට ගිහිල්ලා ලැබෙන ව්‍යායාමේ පයින් ඇවිදලා ලැබෙනවා. වැඩි සැලොන් එකට යන්නත් බෑනේ. මේ කාලේ සැලොන් කරපු අයට ආදායමක් නැහැ. ජිම් කරපු අයටත් ආදායමක් නැහැ. සැලොන් එකෙන් කරන්නේ දූලා පුතාලගේ ඇඟ ලස්සන කරපු එකනේ. මේ කොරෝනාවේ දැන් ඒකට ආදායමක් නැහැ. මේ කොරෝනාවේ ජිම් යන්න බෑ. මේ කොරෝනාව අපිට කියලා දෙන්නේ ඇඟ හදන්න නෙවෙයි, හිත හදන්න. එහෙමනම් අර සිරීපාදේ නග්ගෝපු දරුවා අම්මා දුකින් බේරගත්තේ හිතේ බලයෙන්. ඒක මුසාවාදයක් නෙවෙයි. ඔන්න ඔබට 10 වෙනි පන්තියේ 8 9 වෙනි පන්තියේ පළවෙනි පාඩමම මහඟු දෙයක් දුන්නා. ඒ තමයි දියුණු කරන්න සිත. ඒක මුසාවාදයක් කියන තැනට එන්න එපා. දැන් මම නම් කියන්නේ මේ දරුවගේ මුසාවාදේ ලස්සනයි කියලා. මුසාවාදා වේ රමණී කියලා මම කියන්නේ මෙතනදී. ඔය මුසාවාදා කියන්නේ ඕකට නෙවෙයි. මම ඊයේ රෑ මිනිහක් මරනවා. මරලා උදේ මං කියනවා මම මැරුවේ නෑ. අන්න මුසාවාද.
ඉතින් මම මැරුවනේ ඊයේ රෑ. එහෙනම් මේ මුසාවාද කියලා කියන්නේ ඕකට නෙවෙයි. මුසාවාද කියලා කියන්නේ අප කරපු දෙයක් කළේ නෑ කියලා දිවුරන එක. ඒක මුසාවාදයක්. මේ දරුවා අම්මාව සිරිපාදික් කරගෙන ගිය එක ඒක මුසාවාදයක් ඇත්ත. හැබැයි ඒකෙන් උනේ අම්මා නිවන් මාර්ගයට තල්ලු කළා. මං ඔප්පු කළා පෙන්නවා මේක මලක්. හැබැයි මේක මලක් නෙවෙයි. මේක හදපු එක්කෙනා අපායේ යන්නේ නැහැ. මේ මල හින්දා අපි මලට ඇත්ත මලට ආදරය කරනවා. ඇත්ත ගහට ආදරය කරනවා. ඔන්න මං අද නැවතත් ඔබට එදා කරපු පාඩම නැවත නැවත මතක් කරලා ජන කතාවේ හයිය ගැන කිව්වා. මේක මං අවසන් කරන්නේ මේ ලංකාවේ ජන කතා කොච්චර ප්‍රබලද කිව්වොත් මහා වංශය කියන මුළු පොතම ජන කතාවක්. සද්ධර්ම රත්නාවලිය මුළුමනින්ම ජන කතා ගොඩක්. අමා වතුර ජන කතා ගොඩක්. බුත්සරණ ජන කතා ගොඩක්. ඒවා ඇත්ත නෙමෙයි. ඒවා සත්‍ය පදනම් කරගෙන හදපු සෞන්දර්යාත්මක කතන්දර පෙළක්. එහෙමනම් ඔන්න අපි ව්‍යාකරණ පැත්තටයි හැරෙන්න යන්නේ. දැන් ව්‍යාකරණ වලදී ඔබට මුල්ම පාඩම් වලදී මහා බරපතල ව්‍යාකරණ සංකල්ප පටවල නැහැ. ඉතින් ඒක හොඳ දෙයක්. ඔබට මුලින්ම දීලා තියෙන්නේ ව්‍යාකරණ වලදී මේ විරුද්ධාර්ථ පදයි සමාන පදයි පිළිබඳ පාඩම් කීපයක්. යම් පදයකට විරුද්ධ අර්ථයක් තියෙනවා නම් ඒ විරුද්ධ අර්ථය කොහොමද එන්නේ? ඒක ඕන වෙන්නේ නම් අපිට විභාගවලටම නෙවෙයි, ඕන වෙන්නේ ජීවිතේට. දැන් අපි හිතමුකෝ මම විභාගේ සමත් වුණා. එතකොට මම විභාගේ සමත් වුණාම ඒ අසමත් වෙච්ච එක්කෙනාට කියන නම. එතකොට සමත් කියන එක්කෙනාට අසමත් කියන වචනේ ඉබේ එන්න ඕන අයන්න දාලා. දැන් ඔය නොසමත් කියලා දැම්මොත් සමත් කියන එකේ විරුද්ධ වචනේ නොසමත් කිව්වොත් උත්තරේ හරි. ඒ වුණාට උත්තරේට නොයන්න ගැලපෙන්නේ. ඒකට ගැලපෙන්නේ සමත් අසමත්. දැන් අපි හිතමුකෝ හැකි කියලා පදයක්. හැකි කියන පදයට නොහැකි ගැලපෙන්නේ. ඒ හැකි පුළුවන්, නොහැකි බෑ. අර සමත් අසමත් තැන එතෙන්දි අයන්න ගැලපුණාට මෙතෙන්දි ගැලපෙන්නේ නොයන්න. දැන් පුළුවන්. පුළුවන් කියනකොට එතෙන්ට නොයන්න හරියන්නේ නොපුළුවන්. එතකොට භාෂාවේ තියෙන විසිතුර තමයි වචනෙන් වචනෙට මේ විරුද්ධාර්ථ පද හැදෙන එක වචනෙන් වචනෙට වෙනස්. හැබැයි මේකට පුතාලට තව නීතියක් මට කියලා දෙන්න තියෙනවා. ඒ නීතිය තමයි මේක හැදෙන්නේ උපසර්ග පද පෙරටු කොටගෙන. උපසර්ග පද. උපසර්ග පදයකින් දැන් නො කියන්නේ නිපාතයක්. උපසර්ග කියන පදත් නිපාත පදත් බොහෝ විට යෙදෙන්නේ නාම මූලයක ඉස්සරහට. ඉස්සරහට යෙදිලා ඒකෙන් විරුද්ධ අර්ථය ගෙන දෙනවා. දැන් අපි හිතමුකෝ නායක. එතකොට නායක උපනායක.
ගුරු උපගුරු. අපි හිතමුකෝ ගුණ කියලා වචනයක් තියෙනවා කියලා. ඒකට නොයන්න දාන්නත් බෑ. අයන්න දාන්නත් බෑ. ඒකට අපි දාන්නේ ගුණ නුගුණ. ගුරු උපගුරු. ඊළඟට ගුණ අවගුණ. ඊළඟට තව තියෙනවා ධන. ධන කියන්නේ මිනිස්සු. ඔන්න දුයන්න දානවා දුදන. සුදන එනකොට දුදන. දුදන සුදන. මේ විදියට භාෂාවේ විරුද්ධ පද හැදෙන්නේ උපසර්ගයි නිපාත පදයි ඉස්සරහට යොද යොදා. නො නිපාතයක්, අව නිපාතයක්, නිපාත ඔය විදියට නිපාතත් උපසර්ගත් නාම මූලයක ඉස්සරහට යොදමින් පාවිච්චි කරලා අපිට විරුද්ධාර්ථ පද හදාගන්න පුළුවන්. ඊළඟ තවත් එකක් තමයි සමානාර්ථ පද. දැන් හඳ කියලා ගත්තොත් ඒ හඳ කියන එකට සමාන වචන තියෙනවද? ඕන තරම් තියෙනවා. නිසාකර. නිසා කියලා කියන්නේ රාත්‍රිය. කර කියන්නේ කරවනවා. නිසාව කරවන්නේ කවුද? නිසාකර. දැන් ඒ වචනේ බොහෝ අය කවිවලදී තමයි පාවිච්චි කරලා තියෙන්නේ. චන්ද්‍රයා කියලත් කියනවා. ඒකත් අපි නිතරම කියන එකක්. අන්න හඳ පායලා එත් අපි සමහර වෙලාවල සින්දුවකදී අපි හඳ කියන වචනයට වඩා චන්ද්‍රයා චන්ද්‍රා මේ රෑපාය ආවා. එතෙන්ට සඳ වචනයට වඩා ගැලපුණේ චන්ද්‍රා චන්ද්‍රයා. ඊළඟට මේ නාම මූල සඳ කියන නාම මූල චන්ද්‍ර කියන නාම මූල තවත් වැදගත් වෙන දෙයක් තියෙනවා. ආදි කාලේ ඉඳලා අපි නම් යොදනකොට නම් යෙදුවේ මේ හඳ චන්ද්‍ර. හොයලා බලන්න ඔබේ ගම්වල චන්ද්‍රලතාලා ඇති, චන්ද්‍රවතීලා ඇති, චන්ද්‍රා කියලා ඇති, සඳා කියලා ඇති, සඳුනි කියලා ඇති, සඳ මැණිකේ කියලා ඇති. ඒ කියන්නේ මේ නාම මූල කොච්චර ප්‍රබල වුණාද කිව්වොත් අපි මේ නාම මූලය හඳට විතරක් දීලා නිකන් හිටියේ නෑ. ඒවා අපි අපේ වෙනත් දේවල් වලටත් යදුවා. ඒ වගේ තමයි ඉර. ඒකට සමාන වචන ඕන තරම් තියෙනවා. ළඟම වචනේ දිවාකර. දිවාකර. දවාල කරවන්නේ කවුද? දිවාකර. ඊළඟට අපි දවාලට එහෙම නැත්නම් ඉරට දිව යුරු කියලාත් කියනවා. දවසේ අධ්‍යක්ෂකවරයා කවුද? දිවයුරු. දිවාකර. හිරු. සූර්යයා. ඔය විදියට එකම වස්තුවට හිතෙන නම් දාලා ඉර දෙයියෝ, හිරු දෙයියෝ, සූර්ය දිව්‍ය රාජයා, දිවාකර, දිවයුරු ඔන්නොහම වචන ගොඩාක් අපි විරුද්ධාර්ථ සමානාර්ථ පදවලදී පාවිච්චි කරනවා. අපි දැන් ඕක පොඩ්ඩක් අපේ දෙවෙනි ව්‍යාකරණ පොතේ පොඩි සටහනක් යොදා ගමු. මං හෙමින් කියන්නම් ටික ටික ලියා ගමු. අපේ භාෂාවේ ඇතැම් නාම පද
විරුද්ධාර්ථය පෙන්වීමට නොනිපාතය යොදා තිබේ. නොනිපාතය යොදා තිබේ. උදාහරණ හැකි නොහැකි හැකි නොහැකි දෙක කියන නොකියන කියන නොකියන කියන නොකියන බලන නොබලන බලන නොබලන බලන නොබලන බලන නොබලන දුටු නොදුටු දුටු නොදුටු සංගවා නොසංගවා සංගවා නොසංගවා සංගවා නොසංගවා තෙමා නොතෙමා තෙමා නොතෙමා විසඳා නොවිසඳා විසඳා නොවිසඳා ඔන්න අපි නොයන්න මුල් කරගෙන හැදිච්ච විරුද්ධාර්ථ දෙන පද කීපයක් ඔය පෙන්නලා දුන්නේ. දැන් මේවා අපි වෑයම් කර කර කියන ඒවා නෙමෙයි, ඉබේම අපේ කටෙන් එළියට පනින නාම පද. කටෙන් එළියට පනින නාම පද. මේවා හිතාමතා කල්පනා කර කර ලියන්නේ නැහැ. එහෙනම් මේ ඔබ මේක කටපාඩම් කරගන්න ඕන නැහැ. මොකද මේ වචන ඔක්කොම ඔබ පාවිච්චි කරන ඒවා. එහෙම නැතුව මේක කවදාවත් අපිට කොතනකදීවත් මේකේ විරුද්ධාර්ථ පදේ හොයන්න කියලා පාරේදිවත් බස් එකේදිවත් කොතනකදීවත් කාගෙන්වත් බල කිරීමක් වෙන්නේ නැහැ. දැන් අපි වාක්‍ය ලියන්න ගියොත් නම් ඒක අපිට කවුරු හරි උගන්වන්න ඕන. ඒක උගන්වන්න නැතුව ලියන්න බෑ. හැබැයි මේ පාවිච්චි කරපු ඒවා උගන්වන්න අවශ්‍ය එකක් නෙමෙයි. මේක සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන එකක්. අපි මේ පාඩම් වලදී ඒක කරන්නේ පාඩම් කරලා සූදානම් වෙන්න නෙමෙයි. තියෙන දේ දැක හඳුනා ගන්න පමණයි. පොඩි වාක්‍යයක් ලියමු මෙහෙම. ඇතැම් නාම පද විරුද්ධ අර්ථය දීමට විරුද්ධ අර්ථය දීමට අකුර ඉදිරියට යොදයි. උදාහරණ
සමත් අසමත් සමත් අසමත් සමත් අසමත් පිරිසිදු අපිරිසිදු පිරිසිදු අපිරිසිදු පවිත්‍ර අපවිත්‍ර පවිත්‍ර අපවිත්‍ර මිහිරි අමිහිරි මිහිරි අමිහිරි මිහිරි අමිහිරි සුර අසුර සුර අසුර ඔතන පුතේ ඔය සුර කියලා කියන්නේ දෙවියන්ට සුර අසුරයෝ කියලා කියන්නේ දෙවියෝ නොවන අය ජනවහරේ තියෙනවා ඉස්සර ඉන්දියාවේ ඇති වුණාලු සුරාසුර යුද්ධයක් දෙයියොයි මිනිස්සුයි අතර හටන අන්න එතෙන්දි පාවිච්චි වෙච්ච වචනයක් තමයි ඔය සුර අසුර යුද්ධේ සුර අසුර යුද්ධේ එතකොට අපි ගත්තා සමත් අසමත් ඊළඟට පිරිසිදු අපිරිසිදු පවිත්‍ර අපවිත්‍ර සුර අසුර ඒ කියන්නේ අයන්න ඉස්සරහට දැමීමෙන් අපිට ඕනම නෙවෙයි ඇතැම් නාම පදයකට විරුද්ධර්ථය හොයාගන්න පුළුවන්. හැබැයි හැම නාම පදයක් ඉස්සරහටම අයන්න දැම්මට හරියන්නේ නැහැ. ඒක කියලා බලලම ඉබේම අපි යොදා ගන්නා දෙයක් වෙනවා. ඊළඟට වෙනම මාතෘකාවක් දාමු. තවත් නාම පද ඉදිරියට නියන්න නිපාතය යොදා විරුද්ධ අර්ථය යෙදිය හැකිය උදාහරණ දොස් නිදොස් සරු නිසරු මේ විදියට තියෙන වැරදි නිවැරදි දොස් නිදොස් ඊළඟට මේ නියන්න කියන නිපාතය අපිට එන්නේ සංස්කෘත භාෂාවෙන් පුතේ. දැන් අපි හිතමුකෝ නිමල් කියලා තියෙන. දැන් මේ නිමල් කියන පදය සංස්කෘතයේ තියෙන්නේ නිර්මල කියලා. දැන් පුතාලා ඔය දෙකම අහලා තියෙනව නේද? නිමල් කියලා පන්තියේ ළමයිනුත් ඇති. එතකොට එතන නිමල් කියලා කියන්නේ යා මල බැඳිලා නැහැ කියන එක. මල්. මල් කියන පදයට නි එකතු වුණාම නිමල්. ඊළඟට ඕක එහා පැත්තේ තිබුණේ නිර්මලා ඒ සංස්කෘතේ. අපේ තිබුණේ දොස් නිදොස් මල නිමල. ඔන්න ඔය විදියට. අපි ඊළඟට ගමු මේ නිර් කියන
නිපාතය යොදලා මුලට ඒකෙන් කොහොමද අපිට නාමපද විරුද්ධාර්ථ පදය ගත්තේ? යටින් දාමු බය. බය. නිර්භය. බය නිර්භය. බය නිර්භය. මල නිර්මල. මල නිර්මල. බය නිර්භය. නිර්භය. දෝෂ. දෝෂ. නිර්දෝෂ. නිර්දෝෂ. දැන් ඔය නිර්දෝෂ කියන එක නිදොස් කියනකොට සිංහල වෙලා. එතන සිංහලෙන් දොස් කියන එක ඉස්සරහට නියන්න දැම්මම නිදොස්. මෙතන නිර් කියන එක දෝෂට දැම්මම නිර්දෝෂ. නිර්භය. නිර්මල. දැන් වස්ත්‍ර කියන එක බලන්න. ඒකට නිර් කියලා දාපු ගමන් නිර්වස්ත්‍ර. ඒ කියන්නේ ඇඳුන්නේ නැහැ. නිර්වස්ත්‍ර, නිර්මල, නිර්භය. ඒක සිංහලයට එනවා අර නිර්මල නිමල් වෙනවා. නිර්දෝෂ නිදොස් වෙනවා. ඔය ක්‍රම දෙකින්ම පුතේ මේ විරුද්ධාර්ථ පද අපි හදාගෙන තියෙන. දැන් අපි හිතමු ඔබ අතර ඉන්නවා නම් විශේෂයෙන් හින්දි චිත්‍රපටි බලපු අය. ඉස්සර බලපු අය කියලා හිතමුකෝ. ඔබට සමහර විට හින්දි චිත්‍රපටිය බලන් ඉන්නකොට ඔබ දන්න වචන ඇහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ සිංහල භාෂාවයි හින්දි භාෂාවයි හැදිලා තියෙන්නේ එකම මූලයකින්. ඒ හින්දා තමයි ලංකාවේ ඉන්න අපිට හින්දි සින්දුවක් ඇහෙනකොට ඒක නිකන් තේරෙනවා වගේ දැනෙනවා. අපිට ඉංග්‍රීසි සින්දුවක් ඇහෙනකොට ඒක දැනෙනවා දුරයි. හින්දි සින්දුව ළඟයි. මේ හින්දි චිත්‍රපටි කොච්චර අපේ රටේ අය අහලා සතුටු වුණාද කිව්වොත් බොහෝ අයට හින්දි කටපාඩම්. පන්ති ගිහිල්ලා නෙමෙයි. හින්දි අහගෙන ඉඳලා. මොකද මට මතකයි මගේ ලොකු අක්කට හින්දි පුළුවන්. කරපු එකම දේ හින්දි චිත්‍රපටි බලපු එක. පස්සේ දවසක එයාම මගෙන් ප්‍රශ්න කළා මේ ලංකාවේ වචන හින්දි චිත්‍රපටියේ තියෙන්නේ කොහොමද? නිර්භය එහි තියෙනවා. නිර්දෝෂ කියලා එහි තියෙනවා. අපේ නිර්දෝෂ. ඒ තියෙන්නේ නිර්දෝෂ. ඒ කියන්නේ අපේ නිදොස් කියන එකම තමයි. ඒ හින්දා මේ හින්දි චිත්‍රපටි බලන්න එපා කියලා මං කියන්නේ නැහැ. මොකද හින්දි ලංකාවෙම නෑදෑ භාෂාවක්. ඔය සමහර විට සමහර සිංහල චිත්‍රපටි වලටත් වඩා හොඳ හින්දි චිත්‍රපට ඉන්දියාවේ තියෙනවා. විශේෂයෙන් ඉන්දියාවේ අභිමානය වැඩි කළේ ඉන්දියන් චිත්‍රපට. දැන් ලංකාවේ අභිමානය ලංකා චිත්‍රපටි වැඩි කළා නැහැ. අපිට එහෙම චිත්‍රපටි පහක්වත් නැහැ. සංදේශය, පුරන් අප්පු අන්න ඒ වගේ කීපයයි අපිට තිබුණේ. දැන් නම් හැදෙන එකම චිත්‍රපටියකින්වත් ඉන්දියන් චිත්‍රපටියේ ඉන්දියන් ආදරය දෙන්නේ නැහැ. ඒ හින්දා මේ ඉන්දියානු දජ ඒගොල්ලෝ ඔසවලා පෙන්නනවා. තමන්ගේ කොඩිය. එහෙනම් හින්දි චිත්‍රපටි බලන එකේ වැරද්දක් නැහැ. අඩුතරමින් ඔබ දැනගන්නවා මේ භාෂාවයි අපේ භාෂාවයි දෙකම එකයි කියලා. ඊළඟට තවත් එකක් තමයි
දු කියන නිපාතේ දු. මේකේ සංස්කෘත සද්දේ එන්නේ දුර් කියලා. සිංහල සද්දේ එන්නේ දු යන්නේ. එහෙනම් දෙකම තියෙනවා අපි ළඟ. බල දු බල. ඔන්න සිංහලෙන් තියෙන්නේ බල. ඒක එහා පැත්තට එන්නේ දු බල. දු බල. දන. එහා පැත්තට එන්නේ දු දන. දු දන. ඊළඟට සිරිත් දුසිරිත්. සිරිත් දුසිරිත්. සිරිත් දුසිරිත්. දැන් ඕක එනවා අපි හිතමුකෝ දුර් කියන එක ආවම මත කියන පදයට ඉස්සරහින් දුර් කියලා යෙදපු ගමන් ඒක දුර්මත කියන පත්තට හැරෙනවා. දුර්මත. දැන් කවුරු හරි බොරු අදහසක් කිව්වොත් අපි ඒකට කියන්න පුළුවන් ඕක මහ දුර්මතයක්. ඕක බොරු මතයක්. ඕක වෙච්ච දෙයක් නෙවෙයි. දුර්වල. ඒ දුර් කියන එක සංස්කෘතයේ තියෙන හැටි. ඕවා හින්දි චිත්‍රපටියේ තියෙනවා. ඔය දුර්මත් කියන එකත් හින්දියේ ඇහෙනවා. ඒක අපි දුබල මෙහි දුර්වල ඉන්දියාවේ දුර්වල අපේ දුදන ඔන්න ඔය විදියට මේ දු ඉස්සරහට යෙදෙනවා. ආයි තවත් ඒ જાති එකක් තමයි අව කියන යෙදුම. අව මගුල. අව මගුල. මගුල අව මගුල. එතකොට මගුල කියන එක ඉස්සරහට අව කියන යෙදුම ආපු ගමම්ම විරුද්ධාර්ථ එනවා. මගුල අව මගුල. ඊළඟට නම්බුව අව නම්බුව. නම්බුව අව නම්බුව. ලස්සන අව ලස්සන. ලස්සන අව ලස්සන. එතකොට ඔබට පේනවා ඇති අපේ භාෂාවේ අර අක්ෂර මාලාව නම් අඳුන්වලා තියෙනවනේ ස්වර 18යි ව්‍යංජන ගාත්‍රාක්ෂර 42යි. ඒ වගේ මේ භාෂාවේ මේවා ලියා දක්වලා නැහැ. මේවා කටට ගැලපෙන විදියට තැනට ගැලපෙන හැටියට ගැමියෝ උච්චාරණය කළා. හැබැයි මේ පාඩමත් ඔය විරුද්ධාර්ථ පද සමානාර්ථ පද කියන එකත් ඊටාම වැදගත් වෙන්නේ ඔබ මේ මව් බස පැත්තට හැරෙනවා ඒකෙන්. මොකද අපේ ගොඩක් අය මේ මව් බස පැත්තට හැරෙන්නේ නැතිව මේක ඉංග්‍රීසි පැත්තට හරවනවා. ඒත් මේ සිංහල බස අපේ අම්මෙක්ගෙන් අපිට ලැබෙන භාෂාව මව් බස. පුතාලා දැම්මම දැනගන්න ලංකාවට සුද්දෝ ඇවිල්ලා උන් කරපු හොඳ දේවල් ඉතිරි කරලා ගියානේ. රේල් පාර ඉතුරු කරලා ගියා. ඒ වගේම ඒගොල්ලෝ ලංකාවෙන් යනකොට ලංකාව ලෝකෙට සත පහක්වත් ණය නැහැ. ඒගොල්ලෝ අපිට දීලා ගියේ ණය නැති රටක්. ඒ විතරක් නෙවෙයි මේ සුද්ධ කරපු තව හොඳ දෙයක් තියෙනවා. ඒ තමයි ලංකාවේ වචන එකතු කරේ සුද්ධෝ. පාකර් කියලා සුදු මහත්තයෙක් හිටියා. ඒ පාකර් කියන සුදු මහත්තයා අපේ තියෙන ඔය ජන කතා ටික ඔක්කොම ඉංග්‍රීසි භාෂාවට නැංගුවා. ඒවා සමහර ඒවා ලියලා තියෙනවා එයා ඉංග්‍රීසියෙන් ලියනවා එකෝමත් එක රටක කියලා. ඒ කියන්නේ අපේ ඒවා අපේ විදියටම ලියලා තියලා ගියා. ඒඳ ඔය සුදු අධිරාජ්‍යවාදයට හැම වෙලාවෙම මනින්නේ නැතුව ඒගොල්ලෝ කරපු හොඳ වැඩත් අපිට ඉතුරු කරලා ගිය බව මතක තියාගන්න.
ඔය මම කියපු සමහර කතන්දර තියෙන ඔය අඩා කෑම දහස් වටි ඒවා ඔය ලියලා තියලා ගියේ ඒ මිනිස්සු. අර පාකර්ගේ පොතේ ලංකාවේ තියෙන ජනකතා ඔක්කොම තියෙනවා. ඊට පස්සේ එක සිංහලෙක්වත් ඒක කළේ නැහැ හරියට. එහෙනම් අදත් පුස්තකාලේ තියෙනවා පුතාලාට ලොකු වුණාම බලන්න පාකර්ගේ කතා එකතුව තියෙනවා. ඒ විදේශිකයව එකතු කළා. ජන කවි එකතු කළා. ජන කතා එකතු කළා. ඒවා අපිට දීලා ගියා අපි රැකගත්තේ නැහැ. එහෙනම් මේ සිංහල මුල්ම පෙළපොත පටන් ගන්නේ ජනශ්‍රුතියෙන් ඊළඟට ව්‍යාකරණවල තියෙන්නේ ව්‍යාකරණ නෙමෙයි සමානාර්ථ පදයි විරුද්ධාර්ථ පදයි. එතකොට මේ දෙක පිළිබඳ තව නිදර්ශන මම ඔබට දෙන පළවෙනි පොතේම සංග්‍රහ කරලා දෙනවා. ඊළඟට දීර්ඝ කතන්දර නම් මම පොතට දාන්නේ නැහැ. මොකද මං කතන්දර වරක් කිව්වම මං හිතනවා ඔබට කතන්දරේ පුළුවන් වෙයි කියලා. එහෙනම් මං කතාවේ කෙටියෙන් තමයි කතන්දරේ දාගෙන යන්නේ. හැබැයි විරුද්ධාර්ථ සමානාර්ථ පද නම් පේලියට ගොඩාක් එකතු කරලා දෙනවා. කටපාඩම් කරගන්න නෙවෙයි අපේ මුතුන් මිත්තෝ ඒ වචන පාවිච්චි කරපු හැටි බලන්න. ඒගොල්ලෝ ගොඩාක් දේවල් සමාජයට ඉතුරු කළා. එකක් භාෂාව. ඊළඟට ඔය ඉතුරු කරලා තියෙන වැව් ටික මෙන්නේරිය වැව, සොරබොර වැව, පරාක්‍රම සමුද්‍රය. දවසක මේ වැව් ගිහිල්ලා බලලා හිතේ ධාරණය කරගන්න මේ එක වැවක්වත් චීනෙට ණය වෙලා නෙවෙයි හැදුවේ. මේ වැව් ටික ඔක්කොම අපි හැදුවේ ශ්‍රම දාන්නේ. ආණ්ඩි 7 දෙනාගේ කැඳහැලිය වගේ එක එක පුද්ගලයා හාල් මිට දාලා අන්තිමට නිකන් හිටියේ නෑ. ඔක්කොම ගිහිල්ලා මහා පරාක්‍රම සමුද්‍රය නොමිලේ හැදුවා. ඒ හදපු මිනිස්සු මහා පරාක්‍රම රජුරවන්ට සාප කළේ නෑ. උඹ අපේ දවස කෑවා අපි මේ කොහෙවත් යන වැවකට මැරෙව්වා කියලා. ඇයි දන්නවද එහෙම නොකිව්වේ? ඒ මිනිස්සු කුඹුරු කෙටුවේ ඒ වැවෙන්. එහෙනම් වැව හදන්න ණය උනේ නෑ. එතකොට ගැමියා ඉතුරු කරපු දෙයින් එකක් සිංහල භාෂාව. දෙක ඔය ඉතුරු වෙලා තියෙන මහා සංස්කෘතිය. ඒකට නිතර ඔයාලා කියන්න මහා සංස්කෘතිය කියලා. සොරබොර කියන්නේ ඒ මහා සංස්කෘතියේ මහා දායාදයක්. ඒකට චූටි කියන වචන යොදන්න එපා. මින්නේරිය වැව ඒ මහා සංස්කෘතියේ මහා දායාදයක්. සීගිරිය එකතු වෙලා ණය නොවි හදපු මහා සංස්කෘතියක්. කොරෝනා එන්න කලින් සීගිරිය දවසක ආදායම කෝටියයි. ඒ කියන්නේ හදපු රජුරෝ මැරිලා. රජුරෝ චීනයට ණය වුණෙත් නැහැ. ඒක දිනක ආදායම රුපියල් කෝටිය පැන්නා කොරෝනා එන්න කලින්. මහා පරාක්‍රම සමුද්‍රයේ දවසක ආදායම කියන්න බෑ. සොරබොර වැවේ දවසේ ආදායම ගණන් කරන්න බෑ. මං ඔබට කියන්නේ ඒ වැව් කොච්චර වැදගත්ද ඒ මිනිස්සුන්ගේ භාෂාවත් වැදගත්. ඒ මිනිස්සුන්ගේ භාෂාවේ රස මේ පාඩම මං ඉවර කරන්නම් මෙන්න මේ වාක්‍ය කියලා. ඒ තමයි මේ මහනුවරට ආවා හිරකාරයෙක් කැටියට රොබර්ට් නොක්ස්. ඇවිල්ලා රොබර්ට් නොක්ස් හිටියේ අපි මේ දැන් ඉන්න ප්‍රදේශයේ පේරාදෙණියේ යාබද උඩුනුවර. උඩුනුවර තමයි රොබර්ට් නොක්ස් හිර කරලා හිටියේ. එතකොට එයා ලියපු පොත තමයි එදා හෙළදිව.
එතකොට ඔහු ලියපු මේ එදා හෙළදිවේ ඔහු ලියනවා මෙහෙම. මම රැයට නිදා ගන්නවා. සිංහලයෝ රැයට නැගිට කවි කියනවා. කටේ බුලත් හපයක් තියෙනවා. ඒ හපය මේ පැත්තට මාරු කර කවි කියනවා. උන්ගේ පොඩි එවුනුත් කවි කියනවා. මට රෑ එළි වෙන්නේ සිංහල මිනිස්සුන්ගේ ඊටාම මිහිරි කටහඬ අහගෙන. ඔහු අපිට කිව්වනේ ඊටා මිහිරි කටහඬක් කියලා. සුද්දෙක් අපිට එහෙම කිව්වම හරිනම් අපිට ඒකෙන් වසී වෙලා අපේ භාෂාව දියුණු කරගන්න තිබුණා. ඒත් ඔබ සිංහල ඉගෙන ගන්නේ දරුවනේ සිංහල භාෂාව නොක්ස් කියපු තැන තියෙන තැනක නෙවෙයි අද තියෙන්නේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා අද ඔබට මේ පාර පටන් ගත්තු 9 වසරේ ඔබ 11 වසරට එනකල් ටික මම උත්සාහ කරනවා ප්‍රස්ථපිරුළු රෝඩි ජනකතා ජාතක කතා හෙළබසේ ව්‍යාකරණ ඊට රසවත්ව සහ මිහිරි ලෙස ඔබට කාවද්දන්න. මොකද මව් බස නැත්තම් ලෝකෙ කිසිම ආර්ථිකයක් දිනලා නැහැ. ඔබ ලොකු වෙලා ඉගෙන ගනි. ඔබ දවසක චීනෙට ගියොත් ඔබට චීන බස නැතුව PhD කරන්න දෙන්නේ නැහැ. ඔබ ලන්ඩන් ගියොත් ඔබට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන. ඔබ චීනෙට ගියොත් චීන, ජපානයට ගියොත් ජපන්, ඉතාලියට ගියොත් ඉතාලි, ප්‍රංසයට ගියොත් ප්‍රංස. නරකම දේ අපි අපේ රටේදී සිංහල බෑ. ඉතින් කවදාවත් නිදහස ලැබලා අවුරුදු 73ක් ගියා. තාම අපි ඉන්නේ සුද්දා යනකොට තිබ්බ රටේවත් නෙමෙයි. සුද්ද අපිට ඔක්කොම දීලා ගියා. අපි ඔක්කොම නැති කළා. එහෙනම් දැන් අපි නිදහස් දවසට බොරුවට සුද්දන්ගේ පැත්තට වෙඩි තිබ්බට ගාලු මෝදර ඉඳන් ඒ වෙඩි හරවල තියාගන්න පුතේ අපි අපිට. එහෙනම් අපි ඉගෙන ගමු හෙළබස, හෙළබසේ දායාද, ජනකතා, ජනශ්‍රුති, ජනකවි. මොකද අපිට ඊළඟ පාඩමේ තියෙන්නේ ඊටා මිහිරි ජනකවි සමූහයක්. ඒ කවි මම මෙතෙන්දි කෙනෙක් ලවා කියවා රස විඳින. එතකොට ඔබට ඒක මගේ කටහඬින්ම විතරක් නෙවෙයි මිහිරි ලෙස සජ්ජායනා කර තමයි ඔබට මං කවි රස ගෙනල්ලා දෙන්නේ. එතකොට ඒක තවත් මිහිරි සංයෝගයක් බවට පත් වෙනවා. එහෙමනම් ආයිබෝවන් අදට